इधर මෙතන මේ ආකාරයට ඉලෙක්ට්‍රෝඩය ඒතර කොපර් වල ඉලෙක්ට්‍රෝඩය ඒතර මෙතන කොපර් ධන දෙක අයන ද්‍රාවණයක් තියෙනවා කොපර් ධන දෙක අයන ද්‍රාවණය ඒතර කොපර් ධන දෙක අයන ද්‍රාවණයක් අපිට සපයා ගන්න පුළුවන් කොපර් සල්ෆේට් ඒතර අපි බොහෝ විට භාවිතා කරන්නේ කොපර් සල්ෆේට් අයන ද්‍රාවණයක් තමයි ජලීය ද්‍රාවණයක් තමයි ඒතර මේ තියෙන්නේ කොපර් ලෝහය අර මේ තියෙන්නේ කොපර් ධන දෙක කොපර් ඉලෙක්ට්‍රෝඩය. අර මෙතන තියෙන සමතුලිතතාවය ලිව්වොත් වල ඉලෙක්ට්‍රෝඩයේ පවතින සමතුලිතතාවය අනිවාර්යයෙන්ම අපි ඉදිරියට ඔක්සිහරණයක් ලෙස ලිවිය යුතු වෙනවා. එතකොට මැග්නීසියම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ඉදිරියට ඔක්සිහරණයක් ලෙස ලිවිය යුතුයි අනිවාර්යයෙන්ම. ඒක තමයි සම්මත විදිය ඒක කොපර්. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ දෙක සහ ඊට අදාළ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතා ඒ විද්‍යුත් විච්ඡේදය ලෙස භාවිතා කරන ද්‍රව්‍ය ඒවත් එක්කම ලියන්න. රූප සටහන් දෙක අදගන්න. එතකොට මේ සමතුලිතතාවයේ සමතුලිත ලක්ෂයක් තියෙනවානේ අපි ඉගෙන ගන්න ඕනේ සමතුලිතතාවයේ සමතුලිත ලක්ෂය කියලා. එතකොට මේ එක් එක් ඉලෙක්ට්‍රෝඩ වල සමතුලිතතාවයේ පවතිනකොට සමතුලිත ලක්ෂය නැඹුරුතාව ඒ කියන්නේ ඉදිරියටද පසුවතටද වඩා නැඹුරු වෙලා තියෙන්නේ කියන එක සාපේක්ෂව ගත්තම වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඉදිරියට නැඹුරු වෙලා තියෙන ප්‍රමාණයට මෙයාගේ ඉදිරියට නැඹුරු වෙලා තියෙන ප්‍රමාණයද වැඩි. හරි. ඒතකොට මෙයාට වඩා මෙයා ඉදිරියට නැඹුරු වෙලා. එහෙම නැත්නම් මෙයාට වඩා මෙයා අඩුවෙන් ඉදිරියට නැඹුරු වෙලා තියෙනවා. ඒතකොට සමතුලිතතාව නැඹුරු වෙලා තියෙන ආකාරය වමටද දකුණටද කියන එක සාපේක්ෂ වෙනස්කම් ඉලෙක්ට්‍රෝඩ වල පවතිනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයේ පවතිනවා. ඒතකොට ලියා ගන්න පහලින් විවිධ ලෝහායන ඉලෙක්ට්‍රෝඩ සැලකීමේදී විවිධ ලෝහායන ඉලෙක්ට්‍රෝඩ සැලකීමේදී එහි පවතින ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයේ සමතුලිතතා ලක්ෂය සමතුලිතතා ලක්ෂය ඉදිරියට හෝ පසුවතට නැඹුරු වීමේ සාපේක්ෂ වෙනස්කම් පවතී.
හරි. එතකොට මේ සමතුලිතතා දෙක සැලකුවම මේ පළවෙනි සමතුලිතතාවයට වඩා මේ සමතුලිතතාවය වඩාත් ඉදිරියට නැඹුරු වෙච්ච සමතුලිතතාව. හරි. උදාහරණයක් විදිහට මෙන්න මේ ඉහත ඉලෙක්ට්‍රෝඩ දෙක සැලකුවම ඒ මැග්නීසියම් දල දෙක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩේ පවතින ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට වඩා මෙතන සමතුලිතතාවයේ සමතුලිත ලක්ෂය වඩාත් ඉදිරියට නැඹුරු වෙලා තියෙනවා. මෙයාට වඩා මෙයාගේ ඉදිරියට නැඹුරු වැඩි. මෙයාගේ ඉදිරියට නැඹුරුලා වැඩි කියන්නේ මෙයා පසු අතට නැඹුරු වෙලා තියෙන අඩුයි කියලා කියන්න පුළුවන්. තව විදිහකට නේ. දැන් මෙයා පසු අතට ප්‍රතික්‍රියාව නැඹුරු වෙලා තියෙනවා වැඩි. මෙයාට සාපේක්ෂව මෙයාගේ පසු අතට ප්‍රතික්‍රියාව නැඹුරු තියෙන ස්වභාවය වැඩි. පහලින් මේ ලියන්න ඉහත ඉලෙක්ට්‍රෝඩ දෙක සැලකීමේදී මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට සාපේක්ෂව කොපර් දල දෙක කොපර් ඉලෙක්ට්‍රෝඩයේ කියන්නේ මෙතන කොපර් දල දෙක කොපර් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව වැඩිපුර දකුණට නැඹුරු වී පවතී. හරිද? එතකොට මෙයාට සාපේක්ෂව මෙයාගේ දකුණට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසා අපිට මෙහෙම දෙයක් හිතන්න පුළුවන් නේද? දැන් මෙතන ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා මෙතන ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද කියන්න පුළුවන්? අඩුයි නේ. දැන් මෙතන ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා මෙතන ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. අය මේක මෙයාට වඩා මෙයා වඩා ඉදිරියට ගිහිල්ලා කියන්නේ මේ පැත්තේ තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයට වඩා මේ පැත්තේ ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුයි. එහෙනම් ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන මෙතන ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. මේ අනුව මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩේ ලෝහය මත පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා කොපර් දල දෙක කොපර් ඉලෙක්ට්‍රෝඩේ ලෝහය මත පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. මෙයාට සාපේක්ෂව මෙයාගේ තියෙන ඍණ ස්වභාවය අඩුයි නේ. ඍණ ස්වභාවය අඩුයි. එනම් ඍණ ස්වභාවය අඩුයි. මෙතන තියෙන ඍණ ස්වභාවයට වඩා මෙතන තියෙන ඍණ ස්වභාවය අඩුයි. වැඩිපුර ඍණ ස්වභාවයක් තියෙන මෙයාට. මෙයාගේ ඍණ ස්වභාවය අඩුයි. තව විදිහකට ගත්තොත් ධන ස්වභාවය වැඩි. ධන ස්වභාවය වැඩි. ඍණ ස්වභාවයේ අඩු වීම කියන්නේ ධන පැත්තට යනකොට
ධන ස්වභාවයේ වැඩිවීමක් තියෙනවා. හරි එතකොට මේ ලෝ ඉලෙක්ට්‍රෝඩ් එක අපි හඳුන්වනවා අග්‍රය කියලා එකකුත් හඳුන්වනවා. එතකොට මේකේ තියෙන ඔක්සිකරණය වන විශේෂයක් තියෙනවා. ඔක්සි හරණයට භාජනය වන විශේෂයක් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ් එක. ඒ වගේම අග්‍රය ලෙස හඳුන්වන දෙයක්ත් තියෙනවා. සහ විද්‍යුත් විච්ඡේද ලෙස හඳුන්වන දෙයක්ත් තියෙනවා. එතකොට අපි මෙතන මේ විද්‍යුත් විච්ඡේද වෙන්නේ මේ මැග්නීසියම් ධන දෙක අයන ද්‍රාවණය නේ. මැග්නීසියම් ධන දෙක අයන ද්‍රාවණය තමයි විද්‍යුත් විච්ඡේද වෙන්නේ. එතකොට මේකේ ඔක්සිකරණය වන විශේෂය වෙන්නේ මැග්නීසියම් ලෝහය. ඔක්සි හරණය වන විශේෂය වෙන්නේ මැග්නීසියම් ධන දෙක. නේද? ඔක්සි හරණය වන විශේෂය. දැන් අග්‍රය කියලා එක්කත් අපි හඳුන්වනවා. අග්‍රය කියන්නේ බාහිර පරිපථයකට සම්බන්ධ වන තැන. බාහිරයට සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? මැග්නීසියම් වලින්. එතකොට ඒක අග්‍රය වෙන්නේ මැග්නීසියම් තමයි. ඒ කියන්නේ වෙනත් තැනකට සම්බන්ධ කරන්න. අපි හිතමු විභවය මනින්න හරි වෝල්ට් මීටරයක් හරි සම්බන්ධ කරන්නේ මෙතනනේ. එතකොට මෙන්න මේක තමයි අග්‍රය වෙන්නේ. අග්‍රය වෙන්නේ මේකමයි. ලියන්න පහලින් ඉලෙක්ට්‍රෝඩ් එක පහත දෑ අන්තර්ගත වේ. ඉලෙක්ට්‍රෝඩ් එක පහත දෑ අන්තර්ගත වේ. විද්‍යුත් විච්ඡේදය උදාහරණයක් විදිහට අපි මේක අරගෙන ලියමු. උදාහරණයක් විදිහට අපි ලියන්න පුළුවන් මැග්නීසියම් ධන දෙක AQ එහෙම නැත්නම් වරහණක් ඇතුළේ ලියන්න මැග්නීසියම් සල්ෆේට් විද්‍යුත් විච්ඡේද. දෙවැනි එක ඔක්සි හරණය වන විශේෂය. ඔක්සි හරණයට භාජනය වන විශේෂය. දැන් මේකෙදි දෙකම එකක්. දැන් මම කියවනේ විද්‍යුත් විච්ඡේදය කියලා. විද්‍යුත් විච්ඡේදයේ දැන් ඔක්සි හරණයට භාජනය වන විශේෂය කිව්වම ඒත් ඒකමයි. ඒත් මේකම ලියන්න තියෙන්නේ. මේක ලියන්න එපා ඒක. ඔක්සි හරණයට භාජනය වන විශේෂයක් මැග්නීසියම් ධන දෙකම තමයි ඒකේ. වෙන දෙයක් නෙමෙයිනේ. දැන් වෙනස් වූ ඉලෙක්ට්‍රෝඩ වර්ගයකට ඔක වැදගත් වෙනවා ඒකයි. උදාහරණ මේක. ඊළඟට ඔක්සිකරණයට භාජනය වන විශේෂය. මැග්නීසියම්. මැග්නීසියම් ඔක්සිකරණය වෙන්නේ. ඔන්න ඔක්සිකරණයට භාජනය වන විශේෂය. තුන්වෙනි එක ඔක්සිකරණයට භාජනය වන විශේෂය. ඒතර උදාහරණය මැග්නීසියම්. ඊළඟට ඉලෙක්ට්‍රෝඩයේ අග්‍රය. යන්නේ ඉලෙක්ට්‍රෝඩයේ බාහිර පරිපථයකට සම්බන්ධ වන සන්නායකය ඉලෙක්ට්‍රෝඩයේ බාහිර පරිපථයකට
සම්බන්ධ වන සන්නායකය අග්‍රය වේ. එතකොට මේකේ අග්‍රය මොකද්ද? මැග්නීසියම්ම තමයි. මේක අග්‍රය වෙන්නේ මැග්නීසියම්. වෙනස් නෑ. වෙනසක් නෑ අග්‍රය වෙන්නේ මැග්නීසියම්. හරි ඊළඟට කෙටි මාතෘකාවක් විදිහට ලියාගන්න. දැන් ඔන්න තාම අපි යන්නේ මොකද්ද? ලෝහ ලෝහායන ඉලෙක්ට්‍රෝඩ යටතේ. හරි. ලෝහ ලෝහායන ඉලෙක්ට්‍රෝඩ යටතේ තමයි මේ විස්තරය යන්නේ. ඒක පැහැදිලිව එක කියලා දාගන්න ඕනේ. පළවෙනි එක. දැන් අපි පළවෙනි එක තමයි තාම කතා කරගෙන යන්නේ. හරි දෙවෙනි එක දෙවෙනි දැන් මේ පොඩි කෙටි මාතෘකාවක් විදිහට ලියාගන්න. සම්මත ඉලෙක්ට්‍රෝඩ සම්මත ඉලෙක්ට්‍රෝඩ හරි එතකොට මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ ඉලෙක්ට්‍රෝඩයක් කියලා හඳුන්වන්නේ දැන් ඔය අපි කියපු ඉලෙක්ට්‍රෝඩය මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය සම්මත තත්ත්වයකටදී පවතිනවා නම් අපි ඒකට කියනවා සම්මත ඉලෙක්ට්‍රෝඩයක් ලෙස හඳුන්වනවා. එතකොට සම්මත ඉලෙක්ට්‍රෝඩ සම්මත තත්ත්ව මොනවද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට පීඩනය සම්බන්ධයෙන් සම්මත පීඩනය වෙන්නේ 1 atm පීඩනය. එතකොට 1 atm පීඩනය අපි ආසන්න ලෙස පැස්කල් වලින් ආසන්න ලෙස කියන්නේ අතන පැස්කල් වලින් ගත්තොත් එහෙම අපි ලියනවානේ 1 atm කියන එක සමානයි පැස්කල් වලින් නම් 101.325යි පැස්කල් වෙනවා. ඒතකොට මේක ආසන්න ලෙස සමානයි කියලා අපි ගන්නවා එක වැඩි කිරීම 10/5යි පැස්කල් කියලා. එතකොට මේ පැස්කල් වලිනුත් එක වැඩි කිරීම 10/5 එහෙම නැත්නම් 1 atm සම්මත පීඩනය ලෙස අපි සලකනවා. ඒ වගේම සම්මත උෂ්ණත්වයක් තියෙනවා. සම්මත උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 25. ඒ කියන්නේ කෙල්වින් වලින් නම් 298. 298යි කෙල්වින් කියන්නේ. හරි ඊළඟට ලියා ගන්න. ඔව් ඊළඟ එක තමයි සම්මත තත්ත්වයටදී පීඩනය ඔය විදිහට උෂ්ණත්වය සාන්ද්‍රණයකුත් තියෙනවා සම්මත. ඒ සම්මත සාන්ද්‍රණය තමයි ද්‍රාවණයක සාන්ද්‍රණය 1.0 මවුල ඝන ඩෙසිමීටරයට කියන සාන්ද්‍රණය. හරියන්න ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයේදී පහත දී ඇති තත්ත්වයන් සම්මත තත්ත්ව ලෙස සලකනු ලැබේ. සම්මත තත්ත්ව ලෙස සලකනු ලැබේ. හරි එතකොට මොනවද මේ සම්මත තත්ත්ව? අපි එකින් එක ලියමු. මුලින්ම ලියනවා පීඩනය
එකයි ATM ඒක සමානයි 101.325යි පැස්කල්. මේක ආසන්න ලෙස සමානයි 1 වැඩි කිරීම 10.5යි පැස්කල්. එහෙම නැත්නම් CI කිලෝ පැස්කල්. මේක තමයි සම්මත පීඩනය. මේ විදිහට යන සම්මත පීඩනය. ඊළඟට සම්මත උෂ්ණත්වය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. ඒ කියන්නේ 298යි කෙල්වින්. ඊළඟට සම්මත සාන්ද්‍රණය. සම්මත සාන්ද්‍රණය වෙන්නේ මවුල ඝන ඩෙසිමීටර. theoretically यार එතකොට මෙන්න මේ සම්මත තත්ත්ව පීඩනය කියන එක සම්මත පීඩනය කියන එක අදාළ වෙන්නේ වායුන් සඳහා තමයි ඒක අදාළ වෙන්නේ නේ. අර පහලින් ලියන්න පීඩනය අදාළ වන්නේ වායුන් සඳහා වේ. ද්‍රාවණ සඳහා සාන්ද්‍රණය අදාළ වෙනවා. ද්‍රාවණ සඳහා සාන්ද්‍රණය අදාළ වෙනවා. වායුවකට අදාළ වෙන්නේ පීඩනය, ද්‍රාවණ වලට අදාළ වෙන්නේ සාන්ද්‍රණය. ද්‍රාවණයකට පීඩනය කියන එක අදාළ නැහැ. ඊළඟට ඉලෙක්ට්‍රෝඩ එතකොට ඉලෙක්ට්‍රෝඩ වර්ගයක් තමයි අපි කතා කරේ. එතකොට මෙන්න මේ කියන සම්මත තත්ත්වයටදී පවතිනවා නම් ඉලෙක්ට්‍රෝඩය අපි ඒක හඳුන්වනවා සම්මත ඉලෙක්ට්‍රෝඩයක් කියලා. එතකොට උදාහරණයක් ලෙස අපි ලියාගමු. අර කලින් ලියපු එකක්ම මේක මම ලියනවා සම්මත මැග්නීසියම් දල් දෙක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය කියලා මම ලියනවා. සම්මත මැග්නීසියම් දල් දෙක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය. හරි. එතකොට මේක අපි කඩු සටහන් කරොත් රූප සටහනකින් පෙන්වුවොත් මේක වෙනසක තියෙන්නේ කලින් වගේම මේකේ මැග්නීසියම් කියන එක තියෙනවා. ගානේ අයිතොට මේකේ කටු සටහන් කරන්න කිව්වා වුණත් අපි මෙන්න මෙතන පෙන්වන්න ඕනේ මේක සම්මත එක නම් මෙතන තියෙන්නේ කීයද 1 මවුල ඝන ඩෙසිමීටර. එතකොට මේකේ භෞතික අවස්ථාවක් තිබෙන්න බෑ. එතකොට මෙන්න මේ විදිහට අපි මේක දානවා
ඒක්වස් කියන එක දාලා ඊට පස්සේ කමාවක් දාලා මෙයාගේ සාන්ද්‍රණයත් අපි කියනවා. මවුල ඝන ඩෙසිමීටර. ඒතර මේ තියෙන්නේ ඒතර මේක සෙල්සියස් අංශක 25 තමයි තියෙන්නේ. දැන් මේ තියෙන සම්මත ඉලෙක්ට්‍රෝඩ. ඒතර මේකේ සමතුලිතතාව කලින් වගේම ඔය ආකාරයට ලියන්න පුළුවන්. හරි. ඒතර මේ රූප සටහන ඇඳගන්න. තවම අපි යන්න ඕන පළවෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගයත් එක්ක. ඒක මතක තියාගන්න පළවෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගයත් එක්ක තමයි කතා කරගෙන යන්නේ තව. හරි. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝඩයක පවතින නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවය මැනිය නොහැකි කියලා අපි කිව්වා. හරි. මුලින්ම කිව්වා ඇයි මනින්න බැරි හේතුවත් එක්කම සඳහන් කරා නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න බැරි හේතුව. හැබැයි මේ ඒ වෙනුවට මොකක් හරි දැන් විසඳුමක් තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න බෑ. දැන් මොකක් හරි මේ ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න බැරි වුණත් ඒකේ තියෙන විභවය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ. එතනදී වැදගත් වෙන දෙයක් තමයි මේ සාපේක්ෂව ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම කියන එක. අපිට නිරපේක්ෂව මනින්න බැරි නම් කාට හරි සාපේක්ෂව මනිනවා. එතකොට හැම විටම සෑම විටම එයාට සාපේක්ෂව නම් මනින්නේ ගැටලුවක් නැහැ නේ. එතකොට අපි එයාව දන්නවා හොඳටම එයාට සාපේක්ෂව මනිනවා. අපි හිතමු කෙනෙක්ගේ උස කියලා. කෙනෙක්ගේ උස ප්‍රකාශ කරනකොට මේ හොඳටම දන්න කෙනෙක්ව කවුරු හරි ගන්නවා. එයාව දන්නවා දැන්. එයාට සාපේක්ෂව අනිත් අයගේ උස කියනවා. එතකොට එයා දන්නවා දැන් අපි එයාට සාපේක්ෂව උස කියනවා එයා වගේ එකමාරක් නැත්නම් එයාට වඩා එකක් වැඩි එයාට වඩා දෙකක් වැඩි විභවය මේ උස එයාට වඩා සෙන්ටිමීටර් දෙකක් වැඩි තුනක් වැඩි හතරක් වැඩි එතකොට වැඩි ඒවට ධන දාලා තියෙනවා. එතකොට එයාට සාපේක්ෂව කියන්නේ ධන දෙකයි කියපු ගමන් අපි දන්නවා හරි එයාට වඩා දෙකක් වැඩි මෙයා. ධන 10 කියපුවා හරි මෙයාට වඩා 10ක් වැඩි. තව කෙනෙක්ගේ ඍණ 10ක් තියෙනවා. ඍණ 10ක් හරි මෙයාට වඩා 10ක් අඩු වෙනවා. ඍණ පැත්තදී. අන්න ඒ විදිහට කෙනෙකුට සාපේක්ෂව මනින්න පුළුවන් නම් ඒකත් වැදගත්. මොකද අපිට මේ එය පාවිච්චි කරලා යම්කිසි මේ අදහසක් ගන්න පුළුවන්. එයාගේ ඉලෙක්ට්‍රෝඩ නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවය නැති වුණත් එයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියන එක අපිට වැදගත් වෙනවා. හරි. ඒතර පහලින් මෙහෙම ලියා ගන්න. ඉලෙක්ට්‍රෝඩයක පවතින නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවය
මැනිය නොහැකි වන බව මීට පෙර පවසන ලදී. නමුත් යම් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය වෙනත් ඉලෙක්ට්‍රෝඩයකට සාපේක්ෂව ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. සම්මතයක් ලෙස සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සම්මතයක් ලෙස සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරමින් සම්මතයක් ලෙස සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරමින් යම් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මැනිය හැකි වේ. එවිට ලැබෙන විභවය එම ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස නම් කරයි. එම ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස නම් කරයි. හරි. එතකොට මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මන් ලබන ඉලෙක්ට්‍රෝඩ විභවය එම ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස නම් කරනවා. එතකොට මේ මනිනු ලබන ඉලෙක්ට්‍රෝඩයක් සම්මත අවස්ථාවේ තිබ්බනම් ඒක අපි කියනවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියනවා. කියන්නේ මනින ලද ඉලෙක්ට්‍රෝඩයක් සම්මත අවස්ථාවේ පැවතියේ නම් මනින ලද ඉලෙක්ට්‍රෝඩයක් සම්මත අවස්ථාවේ පැවතියේ නම් එම ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝඩ විභවය E මගින්ද ඊළඟ රෝලෙන් යන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවය E මගින්ද සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය E නෝට් maybe මගින්ද සංකේතවත් කරයි.
ඒතර ඔය ආකාරයට සංකේතවත් කරනවා මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ නිකම්ම මේ තියෙන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම සඳහා භාවිතා කරන සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ ඉලෙක්ට්‍රෝඩයක්. අපි දැනට ඒක ගැන කතා කරන්නේ නැහැ වැඩියට. ඒක ගැන වෙනම කතා කරනවා. ඒක හැදුවේ කොහොමද කියලා. ඒක මේ වායු ඉලෙක්ට්‍රෝඩයක්. මේ භාවිතා කරන සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ වායුමය ඉලෙක්ට්‍රෝඩයක්. එතකොට ලියා ගන්න. මෙහිදී නැත්නම් ඉලෙක්ට්‍රෝඩ විභවයේ මැනීමේදී යොදා ගන්නා ඉලෙක්ට්‍රෝඩ විභවයේ මැනීමේදී යොදා ගන්නා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වායුමය ඉලෙක්ට්‍රෝඩයක් වේ. වායුමය ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරේ. වායුමය ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරේ. හරි. එතකොට අපි මේ අදට මාතෘකාව ලියාගෙන නතර කරමු. එතකොට අද පොඩ්ඩක් පරක් වුණා මට මේ විශේෂ හේතුවක් නිසා. නැත්නම් තව පැය භාගයක් විතර ගන්න තිබ්බා. මේ අපි එතකොට සම්දත් කරනවා. සම්දා මේ එහෙනම් අපි ඉතිරි කොටස පටන් ගමු. ගරු මාතෘකාවක් ලියලා නතර කරමු. මාතෘකාව විදිහට ලියා ගන්න සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ භාවිතයෙන් ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ භාවිතයෙන් ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම.